තෙරුවන් සරණයි දේවි පිහිටයි. අදත් අපට අනුග්‍රහ ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ කුවේට්හි සේවය කරන චිත්‍රා මාල්නී ජයලත් මහත්මිය විසින්. එතුමියගේ මව වන ඒ මුතුමැණිකා මෑණියන්ගේ අපේ අම්මගේ නමයි. මෑණියන්ගේ 31 වෙනි දිනට යෙදී 73 වන ජන්මදිනය වෙනුවෙන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඩුබායි වල සේවය කරන අජන්තා මාලි මැතිණියට ඉක්මන් සුවයත් ඔබ මා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමින් කියලා දන්නලා තියෙනවා. ඒ ආකාරයෙන්ම ඒ ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ වේවා. ඒ අයට ඒ නිදුක් නිරෝගීමත් භාවයේ ලැබේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමු. මේ ළඟදී දවසක මහත්මයෙක් එක්ක මගේ හිතවත් මහත්මයෙක් එක්ක මම දුරකථනයෙන් පොඩි සංවාදයක් යෙදෙනකොට එතුමා වෛද්‍යවරයෙක්. එතුමා මට කිව්වා ඔබතුමා ගාව ඉන්නේ බොහොම ප්‍රබල ඉටු දෙවි කෙනෙක්. ඒ ඉටු දෙවියෝ තමයි ඔබතුමාට දෙන්නේ පළතල ඔක්කොම කියලා කිව්වා. පස්සේ මම කිව්වා නෑ එහෙම නෙමෙයි කියලා මගේ කතාව මම කිව්වා ඔබ දන්නවනේ. ඉටු දෙවියෝ නෙවෙයි මම මගේ ඉටු දේවත්වයට මමවත් වෙලා ඉඳලා මගේ දේවල් කරන්නේ. ඔබ ළඟත් තියෙන දේවත්වයක් මා ළඟත් දේවත්වයක් තියෙනවා. ඒ දේවත්වය අවදි කර ගැනීමෙන් කරන දේ මිසක් වෙනත් දිව්‍ය තලයක කෙනෙක් කරහා කරන දෙයක් නොවේය. එහෙම දෙයක් නෑ. නමුත් දිව්‍ය තලවල දෙවිවරු ඉන්නවා අය. එයාලගේ යම් ශක්ති ආකර්ෂණ ලැබෙනවා. ඒක ඇත්තයි කියලා මා කිව්වා. එයින් පස්සේ මම යාට තේරුම් කරලා දුන්නා. නමුත් මම ඒ වෙලාවේ කල්පනා කරා මේ ඔබෙත් සමාජයේ මේ තියෙන දෙයක් හරියටම මේක වැටහිලා නැහැ. ඊටු දෙවියෝ සම්බන්ධ කාරණේ කියන එක. මම විශ්වපීස ඥානිකාවේ මීට කලින් යම් වැඩසටහනක් කරත් මම කල්පනා කරා දෙව්සුවේ බලන ඔබ වෙනුවෙන් මේ ගැටලුවත් निराකරණය කරලා දුන්නොත් හොඳයි කියලා. කවුද ඊටු දෙවියෝ? අපි අහලා තියෙන ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා අය. අලුත් අවුරුදු සිරිත් වල එහෙම තියෙනව නේද? ඉෂ්ට දේවතානුස්මරණේ යෙදී කටයුතු වලට යන්න කියලා තියෙනවා. එතකොට අපි මොකක්ද ඒ වෙලාවට කරන්නේ? මගේ ඊටු දෙවියන් වහන්සේට මේ පින්නත්පත් වේවා, අපි කරපු සසරේ පින්නත්පත් වේ. උන්වහන්සේ ශක්තිමත් භාවයටපත් වේවා, ජීවසුරු වර්ධනය වේවා ආදි වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ දැකලා තියෙනවද අපේ ඊටු දෙවියන්ව? කවදාවත් නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ ඊටු දෙවි කිව්වහම දිව්‍යත්වයක් තියෙන කෙනෙක් තමයි දැන් මේ පත් වෙලා තියෙන්නේ. කුමක් සඳහාද? ඔබට අවශ්‍ය සියලු රැකවරණය දෙන්නට, ඔබ ජයග්‍රහණය කරා ගෙනියන්නට, ඔබ නිදුක් නිරෝගීමත් භාවයට පත් කරන්නට, හෙවත් ඔබේ සර්ව ක්‍රියාවන් සියල්ලම පාලනය කරන්න, ඔබට යහපත කරන්න හොඳ දැවැන්ත බලවන්තයෙක් තමයි ඊටු දෙවියෝ කියලා ඉන්නේ. දැන් එතකොට ඔබේ ඊටු දෙවියා මගේ ඊටු දෙවියා නෙවෙයි වෙන්න ඇති. මොකද මං ඊටු දෙවියා කියන්නේ කවුද කියන එක අපිට විග්‍රහ කරනවා. මොකද මං ඔය කියන දේ ගැන මගේ විශ්වාසයක් පිළිගැනීමක් නැති නිසා. එතකොට ඒ සැබවින් සිද්ධ වෙන ආකාරයත් මං කියන්නම්. නමුත් මුලින්ම ඔබ දන්නවා ඔබේ ඊටු දෙවියා නෙමෙයි මගේ ඊටු දෙවියා. එතකොට මේ මාධ්‍යංශයේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අයගේ ඊටු දෙවිවරු වෙනස්. එක එකනට වෙනස්. එතකොට ඇහුවොත් සමහර අය කියනවා දෙවිවරුන්ගේ නම් මගේ ඊටු දෙවියා කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ, මගේ ඊටු දෙවියා විෂ්ණු දෙවියෝය, මගේ ඊටු දෙවියා අපේ මහා භද්‍රකාලී අපේ මෑණියෝය. ඔහොම කියනවා. තව සමහර අය කියනවා මියගිය ඥාති කෙනෙක් දේවත්වයට පත් වෙලා තමයි මේ ඔබ ඊටු දෙවියා බවට පත් වෙලා ඉන්නේ කියලා. ඉන්නවා. මේ ආකාරයෙන් නොඑක් මත තියෙනවා. එක එක්කෙනා ඊටු දෙවියෝ කියලා හිතාගෙන ඉන්නේ කවදාවත් නොදැකපු නමුත් තමන්ගේ විශ්වාසය මත තියෙන කෙනෙක්. මා ඔබෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. ඊටර මම උත්තර දෙනවනේ. මේ ප්‍රශ්නේ තමයි මේ ඊටු දෙවියාට ඒ පත්වීම දුන්නේ කවුද? ඔබ ඔබේ ඊටු දෙවියාට පත්වීම දුන්න කෙනා දන්නවද? ශක්‍ර දෙවියෝද? බ්‍රහ්ම රාජයෙක්ද? මෙතේ බුදුන් වහන්සේද? බුදුන් වහන්සේ තාම පහළ වෙලා නැති නිසා මෛත්‍රී බෝධිසත්වයෝද? දන්නේ නැහැ. දැන් ඔබට අවශ්‍ය කෙනානේ පත් කරගන්නේ. එහෙනම් මෙය පැහැදිලිවම ඔබේ පත්වීමක්. අපි ඇහුවොත් කෙනෙක්ගෙන් එයා අපිට මෙහෙම කියයි ඊටු දෙවියෝ කවුද කියලා ඇහුවම එයා කියනවා අපි හිතමු කතරගම ස්කන්ධ කුමාර දිව්‍ය රාජයෝ තමයි මගේ ඊටු දෙවියෝ කියලා අපි කෙනෙක් කිව්වා කියලා හිතමු. අපි එයාගෙන් අහනවා ඒ පත්වීම කළේ කවුද? එක්කෝ ඔබ කතරගම දෙවියන්ට පත්වීම දීලා තියෙන්න ඕනේ. නැත්තම් කතරගම දෙවියෝ ඒ පත්වීම රැගෙන පැමිණලා තියෙන සෝ කැමැත්තෙන්. එහෙම ඇවිල්ලා ඔබට කියන්න ඕනේ මම කතරගම දෙවියෝ මං පත්වීමක් ගත්තා. ඔබ ඊට දෙවියා බවට පත් වෙලා ඔබව රකින්න.
ඔබ පොඩි පොරක්ද? මගේ මේ වචන වලට කිපෙන්න එපා. සමාජයේ තියෙන ගැළපෙන වචන දැම නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් ඔබට මෙතන තේරෙනවා පොඩි ගැටලුවක් තියෙන්නේ. එහෙමනම් මෙය ඔබ විශ්ින් දීපු පත්වීමක්. දෙවියෝ පත්වීමක් කරන් ඔබ ගාවට එනවා කියලා හිතන එක ටිකක් අමාරුයි. එහෙම තියෙනව නැත්තේ නෑ. පත්වීමක් කරන්නේ මේ සමහර දෙවිවරු දේව ආකර්ෂණයේ සමහර තමන් ප්‍රිය කර නැත්තන්ට ලබා දෙනවා. අපිට දීලා තියෙන්නේ. ඒකට කියනවා grace of God කියලා. වෙන දේවවාදී ආගමේ නම් කෙලිම කියනවා දිව්‍ය අනුග්‍රහය කියලා. එතකොට අපේ බෞද්ධ සාහිත්‍ය අපි මේවා දැකලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේට දිව්‍යාංගනාවක් වරන් වර යම් යම් අනුග්‍රහවල දීලා තියෙනවා. උන්වහන්සේ අකමැතිලා තියෙනවා. නමුත් අර පැහැදීමට දීලා තියෙනවා. ඒ වගේ නොඑක් අනුග්‍රහයවල් දෙවිවරුන්ගෙන් දෙනවා. මම මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. ඊට දෙවියෝ ගැනයි කියන්නේ. එතකොට මේ ඉෂ්ට දේවතාවා කියන්නේ තමන්ගේ කරුණ ඉෂ්ට කරලා දෙන දේවතාවා. එතකොට පත්වීම දුන්නේ කවුද? ඔබ. ඇයි මායිසේ කියන්නේ ඔබ වඩාම ප්‍රිය කරන දෙවියෝ නෙමෙයි ඔබ ඊට දෙවියෝ බවට ඔපත් කරගෙන තියෙන්නේ. අපි හිතමු කෙනෙක් කතරගම තියන බොහෝ උදාහරණයක් කියන්නේ පක්ෂපාතී, විශ්වාසයි, භක්තිමත්, බොහොම ආදරය දක්වනවා කියලා කෙනෙක්. එතකොට කවදාක්වත් ඒ උන්වහන්සේ පැත්තකින් ඉන්නේ නැද්දි වෙනත් දෙවි කෙනෙක්. අන්න මහේශ්වර දෙවියෝ ඇවිල්ලා ඉන්නවා. ලක්ෂ්මී දෙවියෝ ඇවිල්ලා ඉන්නවා. ඔයාගේ ඊට දෙවියෝලා කියලා කවදාවත් කියනවද? නැහැ. එහෙනම් එයාගේ ඊට දෙවියෝට බවට පත් වෙලා තියෙන්නේ එයාගේ විශ්වාසයෙන් එයා මෙතෙක් සලකපු ආදරය ගෞරවය දක්වපු දෙවියෝ කියලා පැහැදිලි. එහෙනම් පත්වීම දීලා තියෙන්නේ එයාමයි. ඊළඟට තවත් පත්වීම් ටිකක් තියෙනවා. ඒවා අර ශාස්ත්‍ර කියන දේවාල වලින් ඒ වගේ තැන් වලින් දෙන පත්වීම්. දෙනවා නෙමෙයි එහෙම ඉන්නවා කියලා කියනවා. ගිහාම ශාස්ත්‍රයක් බලන්න කියනවා ඇත්තෝ ඔයාට අහවල් ඥාතිය දැන් දේවතා තලයක ඉඳලා ඔයාගේ ඉෂ්ට දේවතාව බවට පත් වෙලා ඔයා යන යන තැන් ඇවිල්ලා රැකවරණය කරනවා කියලා කියනවා. එතකොට ඒවා සමහර දේවල් සත්‍ය වෙන්න පුළුවන්. සමහර ඒවා අසත්‍ය වෙන්න පුළුවන්. කෙසේ නමුත් එතන පත්වීමක් ලැබිලා තියෙනවා කියලා කියනවා වෙනත් පාර්ශවයක්. එතනදිත් බැලුවොත් ඒ කියලා තියෙන්නේ ඔබේ හිතේ තදින්ම ධාරණය වෙච්ච ඥාතියා, ඔබට වැඩියෙන්ම ආදරය කරපු ඥාතියා, ඔබේ සිතේ තදින්ම තැන්පත් වෙලා තිබිති ඥාතියාගේ විස්තර තමයි එතනදී ඔබට ලැබෙන්නේ. එතකොට ඔබේ මනසින් ඒ දේ බලලා කියනවා අයත් ඉන්නවා. සැබවින්ම මේ සිද්ධිය සිද්ධ වෙලා ඥාතියෙක් එහෙම ඇවිල්ලා ඉන්නවා. ඒක දැකලා සැබෑව දේවාරූಢෙන් හෝ කියන තැනුත් තියෙනවා. මම කියවනේ 100%ක් දේවල් බොරුත් නෙමෙයි 100%ක් දේවල් ඇත්තත් නෙවෙයි. සත්‍ය ස්ථානත් දෙක තුනක් හරි තියෙන්න පුළුවන්. එතකොට අපි දැකලා තියෙනවා. ඇත්ත කියන තා අපි දැකලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ ඒවා බොරු කියලා කියන්න බෑ. ඉතින් ඒ ආකාරයෙන් තමයි ඔබට ඉෂ්ට දේවතාව නිර්මාණය වෙලා දෙන්නේ. නිර්මාණය කෙරලා තියෙන්නේ. එතකොට ඔබ ඒ කෙසේ හෝ ඔබේ විශ්වාසයෙන් පත් කරගත දෙවියෝ එහෙම නැත්නම් අර වගේ යම් හඳුන්වා දීමකින් ඔබ විසින් පත් කරගත්ත දේවතා කෙනෙක්, මියගිය ඥාති දේවතා කෙනෙක් මේ තනුතරේ තියාගෙන ඔබ ඊට දැඩි විශ්වාසයටපත් වෙනවා. කුමක්ද විශ්වාසය? මගේ ඊට දෙවියෝ බල සම්පන්නයි, හැම තිස්සෙම මාව වළක්වනවා කරදර වලින්. විශ්වාසා පරමා ඥාති වෙලා ඔබ රැකෙනවා. සමහර විට ඔබ දෙවියන්ට බයපක්ෂපාතී වෙලා සැලකීම් කරලා පින් අනුමෝදන් කරොත් උන්වහන්සේ රකින්නවා. නැත්තේ නෑ. මොකද අපි දන්නවා මෛත්‍රී කරනකොට මෙත්තානිසංස සූත්‍රයේම තියෙනවා හතර දිබ්බාගයට නැත්තම් සිව් දිශාවට මෛත්‍රී කරනකොට මේ මෛත්‍රී කරන කෙනාට ලැබෙන ආනිසංසවල එකක් විදිහට දේවතා රක්කන්ති කියලා. දෙවියෝ රකින්නයි කියලා. එතකොට මේ පින් අනුමෝදන් වෙන දෙවියෝ මෛත්‍රියේ කරන කොටගෙන ඔබට රැස් වෙන දෙවියෝ අනිවාර්යෙන් මේ මෛත්‍රියෙන් ඒ යත්තන්ට යහපතක් වෙච්ච නිසා සුවපත් වුණ නිසා ඔබ රකින්නට ඉදිරිපත් වෙනවා. එතකොට ඒ ඇත්තෝ ඔබේ ඊට දෙවියා උනාද නැද්ද කියන එක එතන ගැටලුවක් නෙමේ, රකින්නවා. ඔබ මෛත්‍රියෙන් කටයුතු කළොත් යම් දෙවි කෙනෙකුට නැත්තම් ඒ සමූහයට පින් අනුමෝදන් කරොත් අනිවාර්යෙන් ඔබේ රැකවරණේ අතු ලබා දෙනවා. මියගිය කෙනෙක් ඔබේ ඉෂ්ට දේවතාව කියලා ඔබ දැනගත්තොත් නැත්නම් ඔබ හිතාගත්තොත් ඒත් ඒ ආකාරයෙන් ඔබ ඒ අත්තන්ට පින්පෙත් අනුමෝදන් කරනකොට ඒ අත්තෝ ඔබ දිහා බලලා සතුටටපත් වෙලා යම් වළක්වන්න පුළුවන් දෙයක් තිබුත් වළක්වනවා සත්තයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ගමු මේ කොටස් දෙකෙන් ඔබේ ඉෂ්ට දේවතාව බවට පත් වෙලා ඉන්නවා කියන මියගිය ඥාති කෙනෙක්, උසස් තත්ත්වයකට ගිහින් ඉන්නවා කියලා දේවතා කෙනෙක්. හරි? භූමි නිශ්චිත දේවතා කෙනෙක් නැත්නම් බොහොම දේවතාවලටත් පහලත් ඉන්නවනේ තවත් ඇත්තෝ. ඒ වගේ කොහේ හරි ඉඳලා
ඉෂ්ට දේවතාව බවට පත් වෙලා ඉන්නවා කියලා. නැත්නම් ඔබ හිතින් හිතාගෙන පත් කරලා තියෙනවා කියලා අපි හිතමු. හරි. දැන් ඔන්න ඉන්න ඔබට ඉෂ්ට දේවතා කෙනෙක්. දැන් ඔබ බය නැහැ. ඇයි? අරයා ඉන්නව නොපෙනී ඉන්නව අහසේ ඉඳලා ඔයාට මොනවා හරි අලකලංචයක් වෙන්නකොට වලක්ලා දානවා. තර්ජනයක් ආවොත් ගේමත් ගන්නවා. දැන් කාටද බය? අපි කාටද බය? අපිට කවුද බය කියලා දැන් ඔබ ඉන්නවා. ඇයි? පොරක් ඉන්නවා උඩ දෙන්න බලාගෙන. වැඩේ යනවා ගන්නට. මෙහෙම යනකොට දැන් ඔබත් හැමදාම ඔබ හොඳ මිනිස්සයානේ. ඉතින් කළගුණ දන්න මිනිස්සයානේ. ඉතින් ඔබ මොකද කරන්නේ? පින් අනුමෝදන් කරනවා. කරොත් අහවලාට මේ පින් අනුමෝදන් වේවා කියලා. එයත් අනුමෝදන් වෙනවා ඉඳලා. අනුමෝදන් වෙලා එයාගේ කුසලයේ සම්පූර්ණ වෙලා අර කර්ම වේගය ගෙවිලා නැවත උත්පත්තියක් කරන දිනේ ලැබිච්ච වහම උත්පත්තියකට ගිහින් එයා එහි පදිංචිනවා උපතට ගිහින් යනවා. ඔබ තාමත් පින් දෙනවා. අවුලක් නැහැ. මොකද ඒ පිනෙන් ඔබට ප්‍රතිලාභයක් අත් වෙනවා. ඒ ඇත්තෝ වෙන ආත්මයකට ගියත් නැතත් ඔබ කරපු යහපත් ප්‍රාර්ථනාව ඔබට යහපතක් ගෙන දෙනවා. ඒක බුද්ධ නීතිය. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අර පහුගිය දවස් දෙක තුනක් තිබි ජනාධිපති කෙනෙක් නැතුව. ඔන් ඔය වගේ දැන් ඔබට වෙලා තියෙන මොකෝ? අර මෙතෙක් බේරගත්ත පොර නැහැ. උත්පත්තියකින් දැන් කොහොමද යන්නේ? දැන් කැප්ටන් නැති නැව යන්නේ ඇයි? ඉෂ්ට දේවතා කෙනෙක් නැහැ. ඔබ දන්නවද? දන්නේ නැහැ. ඔබ දන්නේත් නැහැ. දවස් දෙකයි ඔබට රැකවරණේ දුන්නේ. ඔබ පින් අනුමෝදන් කරා පින් පොඩ්ඩක් මදිලා හිටියේ ගියා. නමුත් ඔබ තාම හිතන් ඉන්නවා මගේ අහවල් ඥාතිය ඉන්නවා. දේවතාවරුත් ඒ වගේ දේවතාවරුන්ගේ තාවිසිරුවෙන් පස්සේ ඒ ඇත්තෝ කොහෙට හරි ගිහින් නැවත භවයකටපත් වෙනවා. නිර්වාණගාමී වුණ නැත්තම්. නිර්වාණගාමී වුණත් දැන් ඔන්න අර තනතුර හිස්. වෙන ආත්මයකට ගියා තනතුර හිස්. මොකෝ වෙන්නේ? ඕන් ඉෂ්ට දේවතාවන්ට වෙන වැඩි. එතකොට ඉෂ්ට දේවතා සංකල්පයේ මත ඉන්න කෙනාට මොකෝ වෙන්නේ? ඒ විශ්වාසය මත යනවා. ඇයි? එයාට ශක්තියක් තියෙනවා. මානසික ශක්තියක් තියෙනවා. හදවත තුලනේ මනස ක්‍රියාත්මකනේ හදවත ආශ්‍රිතවනේ. ඒ ශක්තිය දැන් මෙතන ලොකු ගැටලුවක්පත් වුණත් ඔබ දන්නේ නැහැ ඔබ ඉෂ්ට දේවතාවෝ ඉන්නවද නැද්ද කියලා ඔබ දන්නේ නැහැ. ඉන්නවා කියලාම හිතන් ඉන්නේ. එතකොට විශ්වාසා පරමාඥාති කියන බුදුරජාණන් වහන්සේගේ පාඨය අනුව සිද්ධ වෙනවා. ඒ ඥාති දේවතාව නැති වුණාට දැන් ඔබට ඉන්නවා දේවතාවෙක් කවුද? ඥාති දේවතාවෙක්නේ. විශ්වාසා පරමාඥාති. පරම ඥාතිය. හොඳම ඥාතිය තමයි ඉෂ්ට දේවතාව. ඉතින් ඔය ඉන්නේ. ඔබ මේ විශ්වාසයේ මත හිටිය නිසා තමයි ඔබට ජයග්‍රහණත් උනේ. දෙවියන්ගේ ආශිර්වාද නැත්තේ නෑ. ඥාති දේවතාවුන්ගේ ආශිර්වාද නැති වෙන්නේ නැහැ. මං ඒව නැහැ කියන්නේ නැහැ. මම කියන්නේ ඒ අය වෙන ආත්ම වලට ගියත් මේ වැඩේ ගලාගෙන යනවා දිගටම. ඒ ගලාගෙන යන්නේ ඔබ තුලේ සිතේ ඇතිවෙච්ච ශක්තිය තියෙන නිසා. දෙවියන්ගේ ආශිර්වාදات ලැබේ. නමුත් දෙයක් තියෙනවා. ඔබ දන්නවද ඉෂ්ට දේවතා කෙනෙක් පත් වෙන්නේ කෙසේද කියලා? මම ඕන දැන් ටෙක්නික් ටික කියලා දෙන්නම්කෝ. මේ බුරුම භාවනා ක්‍රමයෙන් හදාරපු අය විශේෂයෙන් බෞද්ධ ඍෂිවරු බුරුමේ ආශ්‍රිතව බොහෝ දෙනෙක් හිටියා. ඒ ඇත්තන්ගේ නම් වලින් කිව්වොත් හුඟක් මේවා අධ්‍යයනය කරන අය දන්නවා. තිලෝප, නාරෝප, මිලාරේප කියන ප්‍රධානම අය. ඒ පැවැත්මෙන් එන පාරම්පරාවෙන් පරම්පරාවට එන ශිෂ්‍ය පරම්පරාවක් අතීතයේ හිටියා. ඒ ඇත්තන් බෞද්ධ මූලධර්ම ක්‍රියාවට නම් වල මිලාරපා කියන උත්තමයා ගැන කියනවනම් නිදාගත්තේ පවා අහසේ කියලා කියවන තත්ත්වෙට මේ 이르දි ධාන තත්ත්ව දිනු කරපු උත්තමේ. මේ අය මේ ගැන හොඳට පරිශන කරපු අය බුදුරජාණන් වහන්සේගේ ටෙක්නික්ස් තුල පරිශන කරපු අය හරියාකාරව මේ දේවල් කියලා දීලා තියෙනවා. ඒ ඉගැන්වීම් තුලින් බැලුවම අපිට තියෙනවා වෙනම පරිච්ඡේදයක් ඊටු දෙවි කෙනෙක් තනා ගැනීම. තමාව රැකගන්න, තමන්ට අවශ්‍ය දේවල් ඥාණයට දෙන්න, මේ වැඩේ දැන් කරන්න එපා කියලා පණිවිඩයක් එවන්න. හරි? මෙන්න මේකෙන් අපිට දිනන්න පුළුවන් මේ වැඩේට යන්න එපා. මේ වැඩේ කරන්න. මේ රෝගයට මේ විදිහට කරොත් ඔබට සුව වෙනවා කියලා ඔබට පණිවිඩ දෙන්නට සමත් ඊටු දෙවි කෙනෙක් තනා ගන්නා ආකාරය කොහොම ෂෝක් නේ. දැන් මෙච්චර කාලෙ අපි නිකන් හිතාගෙන හිටියා අරයා වෙන්න ඇති මෙයා වෙන්න ඇති කියලා හිතාගෙන. සමහර අය නෑ මං මේ දෙවියන්ට පක්ෂපාතී ශ්‍රී සුමන සමන් දෙවියන්ට මං පුදුමාකාර ආදරේ ගෞරවය භක්තියයි තියෙනවා. උන්වහන්සේ මගේ ඊටු දෙවියයි කියලා. ඒ කරෙත් මම මේ කියන ටෙක්නික් එකමයි.
ඊට දෙවි කෙනෙකු තනා ගැනීම. තනා ගන්න කියලා තියෙන ටෙක්නික් එක තමයි මම මේ ඔබට කියලා දෙන්නේ. කෙසේද? ඔබට පුළුවන් පළවෙනියෙන්ම ඔබ මෙන්න මේ දේ දැනගත යුතුයි. මම මෙතෙක් කියපු දේ. ඊට දෙවි කෙනෙක් Tamanට සූදානම් කරගත හැකි. එච්චර ඔබ බලවන්තයෙක්ද? ඔව්. ඇයි? ඔබ දන්නවද මුළු විශ්වයේම මෙහෙම තියෙන්නේ ඔබේ මනස තුල හේවත් විශ්ව මනස ඔබ තුල ක්‍රියාත්මක කරන නිසා. දෙවි කෙනෙක්, දේවතා කෙනෙක්, මියගිය ඥාති කෙනෙක් කවුරුත් ඉන්නේ විශ්ව මනස තුලමයි, විශ්ව ක්‍රියාකාරීත්වය තුලමයි. එතකොට ඒ සියල්ල පාලනය වෙන්නේ විශ්ව මනසින් හේවත් ඔබේ මනසින්මයි. ඔබේ සිත ගැන හේවත් ඔය මොලේ ගැන නෙවෙයි මම මේ කියන්නේ. හෘදය ආශ්‍රිතව ක්‍රියාත්මක වන විශ්ව මනස ගැනයි. එතකොට ඔබට පුළුවන් කෙනෙක් තනන්න. ඇයි? නිකන් හිතලා බලන්න මෙන්න මේ දේ. ඔබ හිතන විදිහට කෙනෙක් ඔබට තනන්න පුළුවන් ද විශ්වය කියලා මම පෙන්නන්නම්. ඔබ දන්නවා චිත්‍ර ශිල්පියෙක් නැත්නම් මූර්ති ශිල්පියෙක් යම් නිර්මාණයක් කරන්නට කලින් සිතේ ඒ රූපය ඇඳ ගන්නවා. සමහරවිට කොලයක සටහනකුත් කර ගන්නවා මොලේ භාවිතා කරලා. අත පාවිච්චි කරලා. ඊළඟට එයා ඒක සිතෙනුයි ආවේ. ඒ සිතේ ආපු දේ හරි ආසයි. දැන් මේ චිත්‍රය නිම කරන්න හරි ආසයි. මූර්තිය අබන්න හරි ආසාවක් ඇති වෙනවා. ආසාව කියන්නේ හැඟීමක් ඇති වෙනවා. මේ විදිහට ලස්සනට මම මේක පාට කරලා ඒ හැඩන බලනවා. හරි ෂෝක්. ඉහළට යන නිර්මාණයක්. මේ හැඟීමක් නැති වෙනවා. ජයග්‍රහණය කරනවා කියන හැඟීම මේ නිර්මාණය කරලා මේ ලස්සනට නිමේනවා. ඒයින් ප්‍රීතියක් ඇති වෙනවා. බලන අය තුල යම් ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක එයාටත් ලොකු ප්‍රසාදයක් ජනනය කියන හැඟීමට යපත් වෙනවා. ඔන්න වැදගත්ම තැන. සිතේ සනිටුහන් කරගත්ත නිර්මාණය හදවත තුල තැම්පත් වෙනවා. නිකනුත් නෙමේ හැඟීමක් විදියට හැඟීම ශක්තියක්. ඒ හැඟීමේ ශක්තිය ආධාරයෙන් ඔහුගේ බාහිර අතපය භාවිතා කරලා කෙසේ හෝ ඔහුගේ සිතේ තිබුණු ඒ නිර්මාණය බාහිර ලෝකයේ යථාර්ථයක් බවට පත් කරනවා. පත් වෙනවා. සැබවින්ම පිළිමේ තියෙනවා. අල්ලලා බැලියකි මෙන්න පිළිමේ. කල්ලු ගලෙන් එල්ලලා තියෙනවා. නෑ කියන්න දෙයක් නෑ. මායාවක්ද නෑ. මුලින් තිබුණ සිතේ ඇති කරගත්ත රූපය යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මේෂයක්, පුටුවක්, මේ ඉදිරියේ තියෙන පරිගණක උපකරණ, කැමරා තියෙනවනේ, මේ බඩු ගොඩක් තියෙනවා. මේ සියල්ලම කාගේ හරි සිතේ මුලින් ඇතිවෙච්ච සිතුවිල්ලක්. දැන් ඔබට තියෙනවා ඒ වගේ නිර්මාණයක් කරන්න. මොකද්ද නිර්මාණය? ඊට දෙවි කෙනෙක් හදලා දාන්න හදන්නේ. හොඳට පණ තියෙන ඊට දෙවි කෙනෙක් හදන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අර විදිහටම ඔබ සනිටුහන් කරගත යුතුයි ඔබේ සිතේ. මා වෙනුවෙන් මා ඊට දෙවි කෙනෙක් විශ්වය නිර්මාණය කරනවා. එයා බලවන්තයෙක් විය යුතුයි. සියලුම දෙවිවරුන්ට වඩා බලවන්තයෙක් විය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හොඳට පරතරයට ගිය කෙනෙක් විය යුතුයි. බෝධිසත්ව කෙනෙක් බවට පත් විය යුතුයි. ඊටම ඉහළින් සියල්ල දත් හොඳ ඥානයක් තියෙන කෙනෙක් විය යුතුයි. දැන් ඔබ මේ ඔබේ නිර්මාණයට අවශ්‍ය දේවල් තමයි මේ හිතන්නේ සම්පාදනය කරන්නේ. ඔව්, හැම ශිල්පයක්ම දන්න කෙනෙක්. කෙටියෙන් අපේ පුතාලගේ වචනෙන් කිව්වොත් පට්ට වැඩෙක්. ලොකුවට තේරෙනවද මම හිතන්නේ. මේ හදන්නේ ඊට දෙවියා කරලා. ආරයට මෙයාට පරාද වෙන කෙනෙක් නෙමෙයි නම්බර් 1 මගේ ඊට දෙවියා. හරිනේ. අවශ්‍ය ගුණ ටික හිතෙන් හිතුවා. හොඳ කායික මානසික ශක්තියක් තියෙන එක දිව්‍යමය කිරණයකින් විශ්වයක් අලුදුලි කරලා දාන්න පුළුවන් කෙනෙක් තමයි මගේ ඊට දෙවියෝ. ඒ විදිහට ඔබට හිතලා මේ ඊට දෙවියෝ නිර්මාණය කරනවා. කෙසේද? ඔබේ චිත්තමය අධිෂ්ඨානයෙන්. ඔබ මේ සිතින් නිතර දෙවේලේ සිහිපත් කරලා ඔබේ හැඟීමක් බවට පත් කර ගන්නකොට හැබැවින්ම විශ්වයේ මේ ශක්තිය තියෙනවා. ක්‍රියාත්මක වෙන ඔබ වෙනුවෙන්. අන්න ඉෂ්ට දේවතාව කෙනෙක් පුජ්‍යලයක් නොවේයි. අමතක කරන්න එපා. ඉෂ්ට දේවතාවෝ දැක කෙනෙක් කවුරුත් නැහැ. දෙවිවරු දැකපු අය ඇති. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හම්බුණා කියලා තියෙනවා. ඒ වගේ සමහර අය දැකපු අය ඉන්නවා. අපිටත් අත්දැකීම් තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් මේ ඔබ නිර්මාණය කරන ශක්තියෙන් නිර්මිත ඔබේ ඇහැට ඔබටවත් මටවත් නොපෙනෙන්නා වූ ශක්ති ශරීරයෙන් සමන්විත දෙයක් ඔබ එක ක්‍රියාත්මක වෙනවා අර විදිහටම. ඒ ඔබේ අධිෂ්ඨානයේ විශ්වාසය, භක්තිය මත ක්‍රියාත්මක වෙන්නේ.
ඔබට අවශ්‍ය විදිහේ ප්‍රබල කෙනෙක් ඔබත් එක්ක එතකොට ඉන්නවා. ඔබට දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්න පේන නෙවෙයි. කෙසේද? ඔබේ අධිෂ්ඨානය නිර්මාණය කළායින් පස්සේ නිතර දෙවියලේ සිහිපත් කරලා හදවතේ හැඟීම බවට පත් කරගත්තයන් පස්සේ ඔබට දැනෙනවා ඔබ යම් දෙයක් කරන්න යනකොට කවුද කෙනෙක් ඔබට දන්නනවා. ඒ වැඩේ කරන්න එපා, ඔබට පාඩු වෙනවා. හරියටම හරි. ඔබට යම් අසනීපයක් ඇති වෙනවා, හිසේ කැක්කුමක්. එතකොට කවුද කෙනෙක් ඔබට දන්නනවා මේකට මේ විදිහේ ප්ලාස්ටර් එකක් දාන්න. එතකොට හිසේ කැක්කුම නැති වෙනවා. ඔඩික්ලොන් ටිකක් දාන්න. නැත්තම් මොනවා හරි බේතක් ඔබට කියයි. යම් තුවාලයක් වුණොත් මොකද්ද මේකට කරන්න කියලා හිතනකොට ඔබේ හිතට කියනවා කෝපි කුඩු ටිකක් දාන්න. ඔබ දන්නවා දැන් ඔබට තේරෙන්න ගන්නවා වෙනදා නැති ගයිඩ් එකක් පිටිපස්සෙන් ගයිඩ් ලයින් එකක් එනවා මේ වැඩේ මේ විදිහට කරන්න කියනවා. මේ වැඩේ මෙහෙම කරන්න එපායි කියලා ඔබේ හිත තුලින්ම කතා කරලා ඔබට කියනවා. ඇයි එහෙම හිත තුලින් කතා කරන්නේ? මනසත් එක්කයි යා සම්බන්ධ වෙලා ඉන්නේ. හෘදය ආශ්‍රිතව ක්‍රියාත්මක වන හෘද මනසත් එක්කයි. එතකොට මේ පුජ්‍යලා ඒ හරහා ඔබට දැනුවත් කරනවා. ඒ ඔබේ මොළයට ගිහින් ඔබට අන්න ඒ අවශ්‍ය කාරණා කටයුතු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙනවා. එහෙමයි ඒ සම්බන්ධීකරණය ඇති වෙන්නේ. හරි? ඔබේ මනස විශ්ව මනසේ ඔබේ ශක්තියෙන්ම නිර්මාණය කරපු කෙනා ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබට මේ ගැන යම් අවිශ්වාසයක් තියෙනවා නම් මම ඔබට ඒ අවිශ්වාසය නැති කරන්න. එතකොට මේ නොපෙනෙනා වූ ශක්තියකින් ක්‍රියාත්මක වෙන ශරීරයක් නිර්මාණය කිරීම ගැන කියන්නේ. ඔබට ඒක පුළුවන්ද එහෙම වෙනවද කියලා ප්‍රශ්නේ ආවොත් වෙනත් ආගම් වල අයත් මගේත් එක්ක ඉන්න නිසා මම දැනුවත් කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ චුල්ලපන්තක කියන රහතන් වහන්සේ උන්වහන්සේ රහත් භාවයට පත් වෙලා ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ මතුවන එක්තරා අවස්ථාවක යම් කටයුත්තකට කැඳවන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ මොහොත වෙනකොට උන්වහන්සේ රහත් වෙලා කියලා. අනිත් ඇත්තෝ කිව්වා එයා රහත් වෙලා නැහැ මේ වැඩේට හරියන්නේ නැහැ කියලා. රහත් වෙච්ච අය විතරයි ඒ වැඩේට ඕන කියලා. බුදුන් වහන්සේකට උපක්‍රමයක් යෙදුවා. කෙනෙකුට කිව්වා ගිහින් බලන්න පන්සලේ චුල්ලපන්තක හාමුදුරුවෝ ඇති එයාට කතා කරන් එන්න කියලා. ඒක දිවසින් දැක්ක චුල්ලපන්තක හාමුදුරුවෝ කරේ ඒ රූපෙම උන්වහන්සේගේ රූපෙම ඉන්න සැබෑම චුල්ලපන්තක හාමුදුරුවෝ දහසක් නිර්මාණය කරා. අන්නර ශක්තියෙන්. සැබෑම භෞතික ශරීර තියෙනත්තම නිකන් ආයේ අපි හදන ඉෂ්ට දේවතාව වගේ රූපයක් නැති අය නෙමෙයි. රූපේ සහිත තමන්ගේ ස්වරූපය වගේම 1000ක් නිර්මාණය කරා. ගියේ එක හතරස් වෙලා ගියා. දැන් කොහෙන්ද චුල්ලපන්තක හාමුදුරුවෝ හොයන්නේ? චුල්ලපන්තක හාමුදුරුවෝම ඉන්නවා 1000ක්. වහාම ගිහලා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩේ අවුල් වෙලා තියෙන්නේ. හොයාගන්න මට නම් බෑ. එකම හැඩේ එක මච්චුවේ චුල්ලපන්තක හාමුදුරුවෝ 1000යි පන්සලේ පිරලා ඉන්නවා. ඔය තේවන්නේ කොහොමද? එක එක්කෙනා එක එක වැඩ කරනවා. අන්න ලස්සන වැඩේ. එහෙනම් එක්කෙනාගේම දෙයා මෙහෙම හේවණල්ල වගේ යනවා නෙමෙයි. එක්කෙනෙක් මිදුල්ලතු ගන්නවා. තව කෙනෙක් වතුර ගේනවා. තව කෙනෙක් මල් වලට සාත්තු කරනවා. තව කෙනෙක් භාවනා කරනවා. දහසක් ක්‍රියාවල තමයි ඉදලා ඉන්නේ. උන්වහන්සේ කිව්වා ඔබ ගිහින් එක්කෙනෙක් යතින් අල්ලලා කතා කරන්න අනික් කටිය අතුරුදහන් වෙයි කියලා. කතා කරා සැබෑ චුල්ලපන්තක හාමුදුරුවෝ බවට යපත් වෙලා වැඩියා. මම මේ කියන්නේ ඒ කතාව නෙමෙයි. අන්න බලන්න චිත්ත ශක්තිය උන්වහන්සේ යොදාගත්තේ. උන්වහන්සේගේ දියුණු කරගත් මානසික ශක්තිය. ඔකට සැබෑ වචනේ මානසික ශක්තිය. අපි අධිචිත්ත ශක්තිය කියන්නේ නැහැ. අපි කියන්නේ අධිමානසික ශක්තිය. හරි? එතකොට මානසික කිව්ව ගමන් හැඟීම ගැන කතා වෙන නිසා මම නිතර මේ මනස ගැන කියන්නේ. ඒ තමයි ප්‍රබලම දේ. මනෝ සෙට්ඨා මනෝමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මනෝ සෙට්ඨා මනෝමය. මනස ශ්‍රේෂ්ඨයි කියලා. එතෙන්ට බුදුන් වහන්සේ චිත්තං කියන වචනේ භාවිතා කරේ නැහැ. චිත්තං සෙට්ඨා කියලා භාවිතා කරේ නැහැ. චිත්තේ ශ්‍රේෂ්ඨයි කියලා නෙමෙයි කිව්වේ මනස ශ්‍රේෂ්ඨයි කියලා. වචන දෙකක් උන්වහන්සේ එක තේරුමින් කවදාවත් භාවිතා කරන්නේ නැහැ. ඔය ගැටලු මගෙන් අහන අයට මම කියන්නේ එකම තේරුම නම් එන්නේ එකම දේ බුදුන් වහන්සේ එක වචනයක් භාවිතා කරන්නේ. පින කුසල දෙකක් නිසානේ දෙකක් කිව්වේ. කුසලස් උපසම්පදා ඔය තියෙන්නේ. පුඤ්ඤං කෙත්තං අනුත්තරං ඔය තියෙන්නේ දෙකක්. එකම නම් එකයි දාන්නේ. ඔන්න ඔතනම තියෙනවා. මොකද සමහර අය කියන පිනයි කුසල එකයි කියලා. නෑ නෑ. ඒක වෙනම අපි කතා කරමු. නමුත් මෙතනදී ඔබ දැනුවත් විය යුතුයි මේ අධිමානසික බලයෙන් උන්වහන්සේ කරපු දේ. ඒකමයි මම ඔබට කියන්නේ. ඔබටත් එතකොට ඔබේ මනස ක්‍රියාත්මක කරලා නිතර අධිෂ්ඨාන කරලා අර විදිහට ඔබට කෙනෙක්
ඇති කරගන්නට පුළුවන්. ඒ විශ්වයේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඔබ නිතර පින්පත් දීම තුළ උන්වහන්සේ ශක්තිමත් වෙනවා. ඔබ තනාගත් ඔබ නිර්මාණය කර ඉෂ්ට දේවතාවන් වහන්සේ ශක්තිමත් භාවයට පත් වෙනවා. කෙසේද? ඔබ දිගින් දිගට කුසල කර්මවල යෙදෙනවා. පින් අනුමෝදන් කරනවා. යහපත් සිතුවිල්ලෙන් ඉන්නකොට කොමක්ද වෙන්නේ? ඔබේ මානසික ශක්තිය ඉහළට යනවා. ඒ අධිමානසික ශක්තියක් බවට පත් වෙනවා. හෙවත් ටිකෙන් ටික ඉහළට යනවා කියලා කියන්නේ ඔබේ මානසික කම්පන සංඛ්‍යාතය ටිකෙන් ටික ඉහළටපත් වෙනවා. හරිනේ? ඉහළටපත් වෙන ඒ මනස තමයි අධිමානසික තත්වයටපත් වෙන්නේ. අධිමානසික තත්වයට টপ ලෙවල්, ලෝ ලෙවල් තියෙනවා. ටිකෙන් ටික යනකොට දේවල් කරන්න පුළුවන්. ඉහළටම ගියාම ඔබට අර අපේ රහතන් වහන්සේ කරා වගේ භෞතික තලෙත් දේවල් මවන්න පුළුවන්. අපේ ශ්‍රී සත්‍ය සායි බාබතුමන් වහන්සේ කරේ දෙනෝ 1000ක් ඉදිරිපිට. අපිට අත්දැකීම් තියෙනවා. මගේ තාම හිතාදර මට බොහෝ උපකාර කරපු උත්තමයෙක්. එතකොට මං අල්ල යට ඉඳගෙන යට අල්ලේදී මැවෙන දේවල් බලපු කෙනෙක්. මැවනවා හංගම් මවනවා කියලා. නෑ මේ ලෝගුව මෙතෙන්ට එනකන් නමලා අත මෙහාට දාලා එහෙම මෙහෙම කරලා මවනකොට මං යටටලා ඉඳන් බලාගෙන හිටපු කෙනෙක් විදිහට මට ඒක සාක්ෂි දෙන්න පුළුවන්. මවන්න පුළුවන්. බැරි එකාට බෑ, හැමෝටම බෑ කියන්න එපා. වෙදකම් වගේ තමයි. මේ ලෙඩේ හොඳ කරන්න බෑ කාටවත් කියලා කියනවා. Tamanට බෑ කියලා කියන්නේ හොඳයි ඉන්නවා. ඒ වගේ තමයි. ඒක සුළු දෙයක්. උන්වහන්සේගෙන් අහුවම කිව්වේ විශ්ය තුල මේ අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම ශක්තිය පදාර්ථයක් බවට පත් කිරීමේ විශේෂ නියමයක්. පදාර්ථයක් බවට පත් වෙනවා. පත් කරන්න පුළුවන් එතන ශක්තියක් දීලා. පදාර්ථ ශක්තිය වෙනවා, ශක්ති පදාර්ථ වෙනවා. මම මේ පරිබාහිර දෙයක් කිව්වේ දේවල් මැවෙනවා කියන තැන ප්‍රශ්නයක් තියෙන නිසායි. එහෙම ගැටලුවක් ඇති කරගන්න එපා. ඔබේ සිතේ ඇතිවෙච්ච හැඟීම, සිතේ ඇතිවෙච්ච සිතුවිල්ල හෘද මනසේ හැඟීමක් බවට පත් වෙලා ශක්තිමත් බවට පත් වෙලා විශ්වය තුල යථාර්ථයක් බවට පත් වීමෙන් ඔබ ඊට බලවන්ත ඉෂ්ට දේවතා කෙනෙක් තනා ගන්නවා. ඔබ ටික කුසලයේ දෙනකොට ඔබේ මේ මානසික தත්ත්වය ඉහළට යනකොට එයින් නිර්මිත අර ඉෂ්ට දේවතාවුන් වහන්සේ වඩා ශක්තිමත් භාවයට පත් වෙනවා. ඔබ මෙතන ශක්තිමත් භාවය වැඩි කරගන්නේ කෙතෙක්ද? ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේත් ඒ විදිහටම ශක්තිමත් භාවයට පත් වෙනවා. මේ තමයි රහස. මේක තමයි ප්‍රධානම රහස ඉගෙන ගත යුතු. එතකොට ඔබ පුළුවන් තරම් දේවල් කරන්න යහපත් දේවල් යහපත් සිතුවිල්ලෙන් ඉන්නකොට ප්‍රීතිමත් විදිහට ඉන්නකොට සතුටෙන් සාර්ථකව අපි දන්නවනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මත ඉන්න කෙනා හැමතිස්සෙම සතුටෙන් ඉන්නවා. මගේ දරුවෝ ඔබ මං වගේ නේ. නැව කිලුණත් බෑන්චුන් සතුටෙන් ඉන්න. පෙරදත් උසාවියෙන් ආවේ. ඉන්නවා. අවුලක් නැහැ. යනවා. ඒ වගේ දේවල් තියෙනවා, කරදර තියෙනවා, මඩ ගහනවා, හැමදාම ගහනවා. මට හැමදාම අඩුම ගානේ 10-15 දිනකත් මඩ ගහනවා. ඒක ස්වභාවයක් තියෙනවා. ගහපු දෙන් මගේ මඩ නෙවෙයිනේ. ගහන කෙනාගේ මඩනේ. බණිනා ඉන්නවා. බෑනපු දෙන් මඩ මොකෝ. මගේ පාඩුවේ මං යනවා. ඒ වගේ ඔබත් හිතන්න. ඇයි අපි අනිත් අයගේ හැඟීම් නිසා අපේ හැඟීම් නැති කරගන්නේ? කෙනෙක් අපි ගැන ක්‍රෝධ හැඟීමක් තියෙන්න පුළුවන්. වෛරී හැඟීමක් තියෙන්න පුළුවන්. එයාගේ හැඟීමට අපි ගරු කරන්නේ මොන එකටද? ඒකට ගරු කිරීමන්නේ අපිත් ඒ විදිහට හැදෙන එක. ඌ ක්‍රෝධ කරනකොට අපි මෛත්‍රී කරනවා. අපි අනිත් පැත්ත කරන්නේ. ඌ වෛරයෙන් එන කලබලෙන් දඟලනකොට අපි ආතල්ලිගේ සින්දුවක් කියන සතුටෙන් ඉන්නවා. ඇයි අපි එයාට අනුකූල වෙන්න යන්නේ? මේකත් මේලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ තුලින් ඔබේ හෘද මනස ශක්තිමත් වෙන්න ඔබේ අර නිර්මිත ඉෂ්ට දේවතාවුන් වහන්සේ පුළුවන් තරම් ශක්තිමත් භාවයට පත් වෙනවා. මේ දෙකේ අභ්‍යන්තර රහසක් තියෙනවා. ඔබට වැටහෙනවා ඇතිනේ. හෘද අභ්‍යන්තරයේ තියෙන ශක්තිය අනුව බාහිරෙන් ඔබ නිර්මිත කෙනා සමග ඔබේ තියෙන සම්බන්ධය. ඇයි? ඔබේ ඉෂ්ට දේවතුන් වහන්සේ වාසය කරන්නේ මෙතනයි. අමතක කරන්න එපා. ජේසුස් වහන්සේ ඊටාම තදබල ශක්තියක් තිබුණු උත්තමයන් කෙනෙක්. විශාල දේවල් කරා. බෞද්ධ අපිට බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වන්නා වූ උතුම් කෙනෙක්. මට එහෙමයි. එතකොට උන්වහන්සේට ඒ එච්චර බල ශක්තිය තියෙද්දී උන්වහන්සේ නොකිවා කීවේ කොමක්ද? මගේ අභ්‍යන්තරයේ වෙසෙන දෙවි පියාණන් වහන්සේ සියල්ල කරන්නේ. ඔය තියෙන නිර්මාණය කරලා. දෙවි පියාණන් වහන්සේ කියන්නේ අංක 1
මුළු විශ්වයම පාලනය කරන්නා වූ බලවේගය තමයි දෙවියන්න් වහන්සේ කියන්නේ. මුළු විශ්වයම ඔයා මං අපි ඔක්කොම මේ ජරමර ඔක්කොම විශ්වයම පාලනය කරන ශක්තිය තමයි බුදු කෙනෙකුට පහළ කරන්නේ. හෙවත් පහළ වෙන්නේ. ඒ ශක්තිය තියෙන දැඩි බලගතුම ශක්තිය තමයි උන්වහන්සේගේ හෘදය ආශ්‍රිතව ක්‍රියාත්මකනේ කියලා කිව්වේ. ඔබේ හදවත තුළ දෙවියන් වැඩ වාසය කරන බවට ඔබ වග බලා ගන්න කියලා. ඔබ නොදැනුවත් ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ වැඩ හිටියේ කොහෙද කියලා දැන් අපට තේරෙනවා. දෙවියන්ගේ වාසස්ථානය හදවතයි. ඔබේ හෘදයේ ඇතුලේ නෙවෙයි, හෘදය ආශ්‍රිතවයි. ඇයි? හෘදය ආශ්‍රිතව තමයි විශ්ව විඥානය ක්‍රියාත්මක වෙන්නේ. හෙවත් මනස කියන එක ක්‍රියාත්මක වෙන්නේ. විශ්ව මනස කියා කිව්වේ ඒකයි. එහෙමනම් ඔබ හොඳටම දන්නවා දිව්‍යත්වයේ ක්‍රියාත්මක වෙන්නේ විශ්ව විඥානයමයි. අති දැවැන්ත දෙවියන් වහන්සේ කියලා අපි හඳුන්වන ඒ දිව්‍යත්වයත් විශ්ව මනසේවත් විශ්ව ශක්තියමයි. ඔබේ හෘදය තුල තිබෙනවාද නැද්ද? ඔබට ඕනෑම හපංකමක් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය ශක්තිය දෙන මූල ප්‍රභාවයක් හෙවත් ඊට දෙවි කෙනෙක් ඔබට තනාගෙන එයාට ජීවය දීලා ඔබ වෙනුවෙන් පත් කර ගන්නට පුළුවන්. පින් කොච්චර දුන්නත් එයාගේ ශක්තිය ටිකින් ටික ඉහළට යනවා මිසක් අර වගේ ඔබ පත් කරගත් භෞතික කෙනෙක් පත් කරගත්තොත් දේවතාවෙන් විදිහට ඥාති දේවතාව කෙනෙක් විදිහට අර පින් අනුමෝදන් වෙලා එයා සන්තුෂ්ත වෙච්ච දවසට වෙන ආත්මිකට යනවා. ඔයාට තනතුරට කෙනෙක් නැහැ, වදන්නෙත් නැහැ. එතකොට ඔයා හිතා ඉන්නවා මගේ ඉෂ්ට දෙවියෝ අහවල් ඥාතියා 100 තමයි මට ඉන්නේ කී හිතා ඉන්නවා. 100 දැන් දෙවිනි උත්පත්ති රජයෙන් ඉවරයි, පළවෙනි එකත් තියලා දෙවෙනි එකට ජීයේ. ඔබ දන්නෙත් නැහැ. ඒ தත්ත්වය උදා වෙන්නේ නැහැ. එතන ඔබ විහි මුලාවටපත් වෙලා තියෙනව නොදැනුවත්ව. හැබැයි ඒ වගේ නෙවෙයි. මේ නිර්මිත ඉෂ්ට දෙවියෝ ඔබට බොහෝ දේ ඉෂ්ට කරලා දෙනවා. කවදාවත් අතහැරලා යන්නේ නැහැ. ඔබේ නිර්වාණය දක්වාම හැමදාමත් ඔබත් සමග සිටිනවා. මේ වාසිය ඇති කරගන්න ඕනම වෙලාවක ඔබට සිතට කියයි අවශ්‍ය දේ. මේ තමයි සත්‍යය. මේන් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. ඊටාම වැදගත් කරුණු ටිකක් ඔබට කියලා දුන්නේ මේ තමයි ඊට දෙවියෝ. මේ තමයි සැබෑ ඊට දෙවියෝ. ඒ ඊට දෙවියන්ට නම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ ඊට දෙවියන්ට දේවල් මවන්න පුළුවන්. මේ ඔබ තනා ගන්න ඊට දෙවියන්ට. ඒ විදිහට තනා ගන්න ඊට දෙවියන්ට රෝග සුව කරන්න පුළුවන්. මායි මගේ ඊට දෙවියෝ දෙන්න එකතුලා තමයි සුව කරන්නේ. හැබැයි මට මා තුලත් ඉන්නවනේ දෙවි කෙනෙක්. ඒ දෙවියන්ගේ ශක්තියම තමයි මම ඊට දෙවියෝ බවට පත් කරගෙන තියෙන්නේ. මම අලුත්පත් වීම දීලා නැහැ. මගේ දිව්‍යත්වය මම ශක්තිමත් කරලා තියෙනවා. හැමදාම යම් කුසල් කළ ශක්තිමත් කරනවා. එමෙන්ම මට ශ්‍රී විෂ්ණු දෙවියන් රාජෝත්තමයන් වහන්සේගේ ග්‍රේස් ඔෆ් ගෝඩ් කියන අනුග්‍රහය ලැබී තියෙනවා. ශ්‍රී මහා භද්‍රකාලි මෑණියෝ මම ඊටම ගෞරවයෙන් මේ වෙලාවේ නමස්කාර කරනවා. උන්වහන්සේ මට අවශ්‍ය ශක්තියත් අවශ්‍ය වෙලාවට සම්ප්‍රේෂණය කරනවා, ඥානය සම්ප්‍රේෂණය කරනවා. ඒව අරගෙන මම අපිට කියලා දෙනවා, ඔබෝසුව කරනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරමින් නැවත අපි අලුත් දේවල් ටික ඉගෙන ගමු. මේවා ක්‍රියාත්මක කරලා මේවෙන් ඔබ සාර්ථක වෙන්න ඕනේ. නැත්තම් මම නිකන් කිව්වට වැඩක් නැහැ. අපි ටිකින් ටික ඉහළට යන් මට අවශ්‍ය මේ සමාජයේ වෙනත්ම පිරිසක් ඇති කරන්න. ඒ අය හැම අතින්ම වෙනස්. රූපයෙන් දැක්ක ගමන් වෙනස්. බුදුරජාණන් වහන්සේගේ පිරිස වගේ තියෙන්න ඕනේ. මෙයා නම් මොකක්ද හරි වෙනසක් තියෙනවා ඔයාගේ. මම දෙව්සෝ පවුල කෙනෙක්. ඒකයි. ඔයාගේ හරි ලස්සන ප්‍රභාස්වර ගතියක් තියෙනවා. ඔයා හරියට hina වෙලා හැමතිස්සෙම ඉන්නේ. හරි සතුටින් ඉන්නේ. ඔයාලට කිසිවකින් මේ පීඩාවක් නැහැ වගේ තේරෙනවනේ. මොකද්ද රහස කියලා කවුරු හරි ඔබෙන් අහනවා නම් ඔබ දිනුවා. ඒක තමයි සැබෑ දෙව්සෝ පවුලේ ඥාතියාගේ, දරුවාගේ, සමාජිකයාගේ වෙනස. පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ඒක තමයි අපේ ආදර්ශ පාඩේ විය යුත්තේ. අපිව කම්පා කරන්න කිසිවකින් හම්බ වෙන්නේ නැහැ. අපි ඒක නිසා ලස්සනට ඉන්නවා. ඔබ හරි ලස්සනට ඉන්නවා. නේ? ඔබ මටනේ කියන්නේ. ඔබත් ඒ වගේමයි. ඔබ බලන්න දෙව්සෝ පවුලේ වෙලා අපි සියල්ලෝම එක වගේ වෙයි. මොකද එකම චිත්තයක් පරිභෝග කරන නිසා, එකම චේතනාමය තත්වයකින් ඉන්න නිසා, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අපේ කණු හතර නිසා මාත් ඔබත් අනිත් සියලු දෙනාම එකම විදිහට ජීවිත ගත කරන අය වෙයි. බලන්නන්ට ප්‍රිය වෙයි, අප්‍රිය ගති නැති වෙයි, දෙපාරක් හැරිලා බලන තත්ත්වයටපත් වෙයි, අමුතු කාන්තියක් ඔබෙන් විහිදෙයි. බලන අයට, දකින අයට, ළඟ ඉන්න අයට එතන යන්න හිතෙන්නේ නැති වෙයි. නිතර ඔබ ළඟට ඇවිල්ලා කතා කරන තත්ත්වෙ හිතේ කවුරුත් ඔබට බනින්නේ නැති වෙයි. ඔබට ආදරය කරන අය බවටපත් වෙයි. සියල්ලන්ගේ ආදරය, ගෞරවය ඔබට ලැබෙන්න පටන් ගන්නවා. මේ අනුව ඔබ කටයුතු කරගෙන ගිහින්
ජීවිතේ දිනන්න පටන් ගන්නකොට වෙනස්ම පුද්ගලයෝ ටිකක් හැදීමයි මගේ බලාපොරොත්තුව. හැදීමින් පවතිනවා, හැදිලා ඉන්නවා. ඉතුරු කොටසත් අපේ ප්‍රමාණය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ ප්‍රමාණාත්මකව නොවේ ගුණාත්මකවයි. ඒ තත්ත්වයට අපි එන්න පිය නගමු අපේ ආධ්‍යාත්මික දේශයට. තෙරුවන් සරණයි. ජීවිතයි නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ